ආයුබෝවන් සුබ උදෑසනක් අද සඳුදා දවස අලුත් සතියක ආරම්භයක් අලුත් දවසක ආරම්භයක් ඔබ එකතු වෙන්නේ අරුණෝදයෙන් ජයමගට සජීවී වැඩසටහන සමග ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ. ඔබ අහලා තියෙනවද කියමනක් තියෙනවා කිසිම අභියෝගයක් නැතුව ලබා ගන්න ජයග්‍රහණයක් ඒක ජයග්‍රහණයක් පමණයි. හුදෙක් ජයග්‍රහණයක් පමණයි. නමුත් අභියෝග රැසක් මැද ලබා ගන්න ජයග්‍රහණයක් වගේම ඉතිහාසයක් බවට පත් වෙනවා. ඊට හේතුව ඒ ලැබෙන අත්දැකීම් අපේ ජීවිත ශක්තිමත් කරන අපිට ලොකු පන්නරයක් ලබා දෙනවා. ඉතින් ඒ වගේ අත්දැකීම් ගොඩක් එක්ක ජීවිතේ ජය ගන්න මේ යන ගමනේදී අපිට සමාජයේදී මේ විවිධ වෘත්තිකීන් මුණ ගැහෙනවානේ විවිධ පුද්ගලයන් මුණ ගැහෙනවානේ අපිට ඔවුන්ගේ උදව් උපකාර ඔවුන්ගේ සේවාවන් ලබා ගන්න සිද්ධ වෙනවා අපේ ජීවිත සාර්ථක කරගන්න මේ ගමන ඉදිරියට අරගෙන යන්න. ඉතින් එවැනි වෘත්තියක තියෙන වැදගත්කම ගැන ඔන්න අද දවසේදී අපි කතා කරන්න සූදානම් අරුණෝදයෙන් ජයමගට වැඩසටහන තුලින්. අද දවසේ අපි කතා කරන්නේ මිනින්දෝරු වෘත්තියෙන් සමාජයට ඇති වැදගත්කම ගැන. ඒ පිළිබඳව අපිත් එක්ක කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා අද දවසේදී ලියාපදිංචි බලයලත් මිනින්දෝරු ප්‍රසාද් එස් පුෂ්පකුමාර මහතා බොහොම ගෞරවයෙන් ආයුබෝවන් සුබ උදෑසනක් කියලා ඔබතුමාම පිළිගන්නවා. මේ දැන් මිනින්දෝරු වෘත්තිය ගැන කතා කරනකොට ප්‍රසාද් මහත්මයා මට හිතුණා මේ කතාබහ මේ ඉතිහාසයෙන්ම ආරම්භ කරන්න. දැන් මිනින්දෝරු වෘත්තියේ ඉතිහාසය ගැන අපි ටිකක් හොයලා බැලුවොත් යටත් විජිත පාලන සමයටම මේ ඉතිහාසය දිව යනවානේ. අනිවාර්යයෙන්ම. ඇත්තටම මේ මිනින්දෝරු වෘත්තිය කියන්නේ අපේ ලංකාවේ පැරණිතම දෙපාර්තමේන්තුව. පැරණිතම දෙපාර්තමේන්තුව ඇත්තටම 1800 දී තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. එතකොට අපි මොකද මේ ලංකාව මනුංගත කිරීම පටන් ගන්න 1800 දී. එතකොට ඒ වෙනකොට කිසිම දත්ත කිසි දෙයක් අපිට නැහැ. ඉතින් අපි එතනින් පටන්ගෙන මේ අපි කියනවා ජියෝටික් නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ පාලන ලක්ෂ පිහිටුවනවා ඉස්සෙල්ලා ලංකාවේ. ලංකාවේ පාලන ලක්ෂ සෑම ප්‍රදේශයකම පිහිටුවලා ඊට පස්සේ අපි ඉඩම් මැනුම් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ගම් සිතියම් හදන්න පටන් ගන්නවා. මේ ගම් සිතියම් හදන්න පටන් අරගෙන අපි එනවා ඊට පස්සේ මේවා කැබලි වශයෙන් මේ රජයේ ඉඩම් පෞද්ගලික ඉඩම් වෙන් කිරීම දක්වා. එතකොට ඇත්තට ඒ දවස්වල ඉතින් රජයේ ඉඩම් තමයි බොහෝ තිබුණේ. මේ කොළඹ ආසන්න ප්‍රදේශයේ තමයි පුද්ගලික ඉඩම් තිබුණේ. ඉතින් ওই විදිහට අපි මේ මැනුම් කටයුතු කරගෙන එනකොට අපි 1948 නිදහස ලැබීමෙන් පසු අපි අපේම සර්වේ ජෙනරල් වරයෙක් කියන්නේ ශ්‍රී ලංකාවේ සර්වේ ජෙනරල් වරයෙක් පත් වෙනවා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට. අද වන විට ලංකාවේ ප්‍රථම මැනුම්පතිවරිය පත් වෙලා ඉන්නවා. එයා තමයි ශාමලී පෙරේරා කියන මහත්මිය. මෙතෙක් මේ ඉතිහාසයේ අපි දැන් කඩයිමකට ඇවිල්ලා තිනවා. දැන් ඇත්තටම අපි දියුණු තත්ත්වයක ඉන්නේ. තාක්ෂණය අතින් ඉතාම දියුණුයි. මොකද ඉස්සර අපි ඔක්කොම සියලුම දේවල් අතින් තමයි කරේ. ඒ කියන්නේ පරණ උපකරණ භාවිතා කරලා අපි අහලා තියෙනවද දන්නේ දන්වැල් පාවිච්චි කරලා තමයි මැනුම් කටයුතු කරේ. නමුත් අද වන විට ඩිජිටල් ක්‍රමයට අපි ඇවිල්ලා අපි ඉතාම දියුණු තත්ත්වයක පත් වෙනවා මේ උපකරණ අතින්. සහ ඔබ අහලා ඇති GPS තාක්ෂණය කියලා. ඒ GPS තාක්ෂණය මගින් අද අපිට පාලන ලක්ෂ්‍ය පිහිටවන්න පුළුවන් පැයක් දෙකක් ඇතුළත අපිට පාලන ලක්ෂ්‍යයක් පිහිටව ගන්න පුළුවන්. ඒක ඉතාම නිවැරදි තත්ත්වයෙන් යුතු පාලන ලක්ෂ්‍ය. හැබැයි අපි ඉතිහාසයට ගියොත් අපි පාලන ලක්ෂ්‍යයක් පිහිටවන්න මාස ගාණක් දින ගණනාවක් යනවා. මොකද ඔබ අහලා ඇති ට්‍රිග් පොයින්ට් කියලා. අහලා තියෙනවද නැත්නම් ට්‍රිග් පොයින්ට් කියන්නේ අපි කඳු උඩ ඒ පාලන ලක්ෂ්‍ය පිහිටුවේ කන්දෙන් කන්දට තමයි මේ පාලන ලක්ෂ්‍ය පිහිටවලා අපේ ජියෝටික් නෙට්වර්ක් එක හදාගත්තේ. ඒ කියන්නේ සියලුම මේ ලංකාව ඇතුලේ තියෙනවා අපි ත්‍රිකෝණාකාර පාලන ලක්ෂ්‍ය පිහිටුලා තියෙන හැම ප්‍රදේශයකම. ඒකෙන් තමයි මේ අර මුල් අවස්ථාවේදී අපේ ලංකා සිතියම හදාගන්න අපි මේක ප්‍රයෝගික කරගත්තේ. ඉතින් අද වන විට මේ මිනින්දෝරු වෘත්තිය ඊටාම දියුණු තත්යකට ඇවිල්ලා අපි ඩිජිටල් උපකරණ භාවිතා කරලා
අපිට දැන් තියෙනවා මැනුම් සභාව කියලා එකක් 2004 මේක පිහිටුවේ. මේ මැනුම් සභාව යටතේ ලියාපදිංචි බලවත් මිනිඳුවරුන් 2000ක් පමණ ඉන්නවා. අද ලංකාවේ මැනුම් කටයුතු කරන්න. ඒ සියලුම දෙනාට පුද්ගලික සේවය දෙන්නත් පුළුවන් සහ අපි කියනවා රජයේ සුපර්විෂන් එක යටතේ දෙපාර්තමේන්තු සුපර්විෂන් එක යටතේ දෙපාර්තමේන්තු මැනුම් කටයුතු වල දෙන්නත් පුළුවන්. ඉතින් ඔහොම තමයි අපේ විෂයපතය මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. දැන් මිනින්දෝරු වෘත්තියෙන් සමාජයට ඇති වැදගත් ගාන අපි අද දවසේ කතා කරනවා. එතකොට දැන් මිනින්දෝරු වෘත්තියේ ඉතිහාසය පිළිබඳව ඔන්න දැන් අපි කතා කරා. දැන් වැඩසටහන දිහා බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් විශේෂයෙන් පුංචි දරුවොත් සමහර වෙලාවට අපිත් එක්ක වැඩසටහනේ බොහෝ වෙලාවට එකතු වෙන නිසා මේ කවුද මිනින්දෝරුවරේ කියන්නේ කියලා. අපි මේ ප්‍රශ්නට උත්තර දීලා ඉමු. ඔව් ඇත්තටම මිනින්දෝරුවරේ කියන්නේ මම ඉස්සෙල්ලාම කියන්නම් මේ දැනට ඉස්සර මේක මේ ඩිප්ලෝමාවකින් තමයි මිනිඳුරුවරයෙක් බිහි වුණේ. ඒ ඩිප්ලෝමාව ලබා දුන්නේ මැනුම් හා සිතියම් ගත කිරීමේ ආයතනය කියලා තියෙනවා දියතලාවේ. ඔබට දියතලා ප්‍රදේශයේ ගියොත් බලා ගන්න පුළුවන්. ඉතා විශාල බිම් ප්‍රමාණයක අපි මේක පිහිටවලා තියෙන්නේ. ඉතින් ඒක පාලනය වෙන්නේ මිනිඳුරු දෙපාර්තමේන්තුවෙන්. නමුත් අද වන විට සබරගමු විශ්වවිද්‍යාලයෙන් මිනිඳුරු උපාධියක් ලබා දෙනවා. සහ KDU කියලා කොතලාවල ඇකඩමියකින් මිනිඳුරු උපාධියක් ලබා දෙනවා. ඉතින් මේ මිනිඳුරු වරයාගේ කාර්යභාරය අතර මිනිඳුරු වරයා සමාජයට යෙදෙන්නේ මේ මූලිකම හැමෝම දැන් ඔබ වුණත් අපේ සේවාදායක වුණත් අපි ළඟට එන්නේ ඉඩමක් ගන්න ගියා. මේ ඉඩමක් ගන්න ගියාම මිනිඳුරු වරයාගේ කාර්යභාරය අතරම මේ ඉඩම මේක සුදුසු ඉඩමක්ද කියලා ප්‍රථමයෙන් අපි කියලා දෙනවා. මේක සුදුසුයිද? ඊළඟට මේකේ දිග පළල මේ ඔවුන් ගාව තියෙනවා මේ පැරණි පිඹුරු ඒවා. ඒ සියල්ල අපි පරීක්ෂා කරනවා. ඒ සියල්ල පරීක්ෂා කරලා අපි කියනවා මේකේ මේ දේවල් නිවැරදි විය යුතුයි. මේවා මේ දිග වැරදි, මේ පළල වැරදි, මේ ප්‍රමාණය වැරදි. එතකොට මේවා සියලු දේ අපි ගණනය කරන්නේ ඒ දැන් නම් නවීන තාක්ෂණය භාවිතා කරලා අපි කරනවා. ඉතින් ඊට අමතරව දැන් මිනිඳුරුවරයෙක් අවශ්‍ය වෙනවා මේ ඔබ දන්නවා ඇති උස් පහත් තැන් තියෙනවා මේ බිම් වල. මේ උස් පහත් තැන් වලදී නිවසක් සාදාන්න ගියාම අපි දන්නවා වරලත් වාස්තු විද්‍යාඥයින් ඉන්නවා. ඒගොල්ලන් තමයි මේ නිවස ඩිසයින් කරන්නේ. ඉතින් ඒ ඩිසයින් කරනකොට ඒගොල්ලන් කියනවා මේකේ උස් පහත් තැන් සියල්ල අපිට සමෝච්ච රේඛා මගින් පිළියෙල කරලා දෙන්න. ඒකට ඔබ ගිහිල්ලා මිනිඳුරුවරයෙක් හම්බ වෙනවා. ඒතර මිනිඳුරුවරයා ඒ සමෝච්ච රේඛා සිතියමත් සාදනවා. ඒ කියන්නේ ඔහුට පුළුවන් ඒ උපකරණ භාවිතා කරලා ඒ උස් පහත් තැන් සියල්ල මේ එකම සිතියමකට අරගෙන ඒක දෙන්න පුළුවන් ඊළඟට ඒ කවුරු හරි ඩිසයින් කරන ඒ මහත්මාට මෙන්න මේ විදියට තමයි මේකේ පොළොවේ පිහිටීම තියෙන්නේ කියලා. සහ මේකේ වැදගත්ම දෙයක් තියෙනවා දැන් මේ අපි හැමතිස්සෙම ඉඩමක් ගන්න යනකොට අපි බලන්නේ ඔප්පු බලනවා. ඒ ඔප්පු සඳහා මේ පිඹුරත් එක්ක ගැළපීම් තියනවද? ඒ සියල්ල අපි තමයි කියලා දෙන්නේ මේ අදාළ ඔප්පුවත් එක්ක මේ පිඹුර ගැළපෙන්නේ මේක මේ විදිහට සංශෝධනය විය යුතුයි. ඒ සියල්ල මිනිඳුරු මහතා විසින් තමයි කියලා දෙන්නේ. දැන් මේ ඔබ පිළිතුර තුළම තිබුණානේ මේ දැන් සාමාන්‍ය සේවාදායකයෙක්ට තමන් ඉඩමක් මිලදී ගන්න යනකොට තමයි මේ මිනිඳුරුවරගේ සේවාව අවශ්‍ය වෙන්නේ කියලා. මේ මට පෞද්ගලික ප්‍රශ්නයක් මේ සාමාන්‍යයෙන් දැන් අපි කියන්නේ සර්විය ප්ලෑන් එක කියලා අපි ඔක කියන්නේ මේ ඒ පිඹුරුපත වසර කීපයකට පමණයිද බලංගු වෙන්නේ? කියන්නේ වසර 10ක් 12ක් පැනලා පස්සේ නැවත අලුතෙන් සකස් කළ යුතුද? ඇයි එහෙම කරන්නේ? දැන් මෙහෙමයි අරුණි. දැන් පිඹුරු පතක් ජීවිත කාලෙටම බලංගුයි ඇත්තම කියනවා. එතකොට දැන් අපි ළඟ තියෙනවා පැරණි පිඹුරුපත්. මොකද දැන් සමහරලාට දැන් ඔබට උනත් යම්කිසි ප්‍රශ්නයකට මැදි වුණොත් අපි හිතමු ඉඩම් ආරවුලකට මැදි වුණොත්. එතකොට ඔබට මේ තියෙන සියලුම පිඹුරුපත් ඉදිරිපත් කරන්න සිදු වෙනවා. ඒ කියන්නේ අදාළ උසාවියට සහාය නීතිඥ මහත්මයාට මේ සියලුම පිඹුරුපත් ලබා දීමට සිදු වෙනවා. නමුත් දැන් මේ වර්තමානයේ අපි දන්නවා මේ
අපිට සියලුම පිඹුරුපත් වලට අපි මොනවා හරි සංවර්ධනයක් කටයුත්තක් කරන්න ගියාම අනුමැතියක් ලබා ගන්න ඕන. ඒ අනුමැතියේදී දැන් මේ රාජ්‍ය බැංකු වලින් ණය ගන්නවා. එතකොට මේ මිනිස්සු ඇත්තටම සල්ලි නැහැනේ අතේ මේ නිවාස සාධන. ඉතින් බැංකු වලින් ණය ගන්නකොට ඒ බැංකුව අවුරුදු 10ක් වට වැඩි නම් මේ පිඹුරේ අපි හිතමු ඔබ ළඟ තියෙනවා නම් 2000 පිඹුරක්. ඒක දැන් වළංගු මදි කියලා නැවත මේ පිඹුර සර්ටිෆයි කරගන්න හෝ නැවත අලුතෙන් පිඹුරක් හදලා මේ ප්ලෑන් එකක් හදලා මේක ප්‍රතිසභාව අනුමත කරගෙන එන්න කියලා කියනවා. ඔන්න ඕක තමයි මම හිතන්නේ ඔබතුමිය මගෙන් ඇහුවේ. නමුත් නැත්නම් මේ පිඹුරු අපි මේක දීර්ඝ කාලීනව, ඒ කියන්නේ ජීවිත කාලයටම වළංගු පිඹුරක් බවට පත් වෙනවා අපි මේක මේ අත්සන් කළා දුන්නම. හොඳයි. දැන් මේ මිනින්දෝරු වෘත්තියේ තියෙන වැදගත්කම ගැන අපි කතා කරා. ඇයි මිනින්දෝරුවරයෙක් සමාජයට අවශ්‍ය වෙන්නේ? ඔව්. මිනින්දෝරුවරයෙක් සමාජයට අවශ්‍ය වෙන්නේ දැන් මේ සියලුම සංවර්ධන කටයුතු පටන් ගන්නකොට. මේක ඇත්තරම මේ කොහෙදිවත් කියවෙන්නේ නැහැ මේ මිනින්දෝරුවරයා ගැන. සියලුම සංවර්ධන කටයුත්තේ මූලිකවම ඉන්නේ මිනින්දෝරුවරයා. අපි හිතමුකෝ පාරක් සාදනකොට, ගොඩ නැගිල්ලක් සාදනකොට, වැවක් සාදනකොට අපි සියලුම සංවර්ධන කටයුතු ගත්තොත් ඒකේ මූලිකම අධියරේ මිනින්දෝරුවරයා ඉන්නේ. නමුත් ඒක හයිලයිට් වෙන්නේ නැහැ මිනින්දෝරුවරයා. මොකද ඒකේ ඔහුගෙන් මේ මූලික ඔහුගේ ඒ ක්‍රියාදාම ඉවරනාට පස්සේ වෙන වෙන වෘත්තිකයන් මේකට එකතු වෙනවා. ඉතින් ඇත්තටම සමාජයේ දැන් ඔබ දන්නවා පාරවල් සංවර්ධනය වෙනවා. ඒතර මේ පාරවල් වල මැනීම් කටයුතු කරන්න ඕන. එතකොට අපි උස් ගොඩනැගිලි හදනවා. මේ උස් ගොඩනැගිලි හදනකොට මේකේ බිම් ප්‍රමාණය කියන්නේ අතිවාරමේ සිට කියන්නේ අපි දන්නවා ඇති මුලින්ම පයිල් කියලා අපි පයිල් කරනවා. ඒ පයිලිං ස්ටේජ් එකේ ඉඳන් මේ ගොඩනැගිල්ල හදලා ඉවර වෙනකම්ම අතරම මිනින්දුරවරයාගේ ක්‍රියාදාමය අවශ්‍යයි. සහ අපි දැන් ඉඩමක් මිලදී ගන්නකොට මුලින්ම සේවාදායකයා ඇතරම හම්බ වෙන්නේ කියලා මිනින්දුරවරේ. ඒ මොකද ඔහුට හෝ ඇයට මේක මැනලා එතකොට මේකේ දිග පළල බලලා එතකොට මේකේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේවා ඔප්පු තිරප්පු එක ගැලපෙනවද ඒ සියලු දේවල් බලලා තමයි ඔහු මේක මිලදී ගන්න ඕන. හැබැයි වර්තමානයේත් බොහෝ සේවාදායකයන් දැන් මේකට හුරු වෙලා ඉන්නවා සහ 40ක් විතර ඉන්නවා තාමත් මේවා ගැන කිසිම සැලකිල්ලක් නැතුව මිනින්දුරවරයාව කියන්නේ මිනින්දුරවරයාගේ ඒ අවශ්‍ය ඒ සේවය ලබා ගන්න නැතුව ඉඩම් මිලදී අරගෙන පස්සේ මොනවා හරි ප්‍රශ්න ආපුවම නැවත ආපහු මිනින්දුරවරයා ළඟට එන 40ක් විතර සේවාදායකයන් ඉන්නවා. හැබැයි දැන් බහුතරය දැන් දැනුවත් වෙලා මම හිතන්නේ නීතිඥවරුන් පවා කියනවා මේ මිලදී ගන්න ඉස්සෙල්ලා මිනින්දුරවර බලයලත් මිනින්දුරවරයෙක් ළඟට ගිහිල්ලා මේක චෙක් කරගෙන මේකේ වපසරිය හරිද මේකේ දිගපල්ල හරිද මේකේ මායින් වල රවුල් තියනවාද ඒ සියල්ල බලා ගන්න කියලා. දැන් ප්‍රසාද් මහත්මයා ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔන්න දැන් මම ඉඩමක් මිලදී ගන්න යනවා. ඒ ඉඩමට නිරවුල් ඔප්පුත් තියෙනවා. එහෙනම් මොකටද මේ මිනින්දොරුවරයෙක් ලවා පිඹුරු පතක් සකස් කරගන්නේ හෝ කලින් පිඹුරු පතක් තියෙනවද කියලා හොයන්න කියලා කෙනෙක්ට හිතන්න පුළුවන්. ඇයි ඉඩමක් මිලදී ගන්නකොට ගෙයක් හදනකොට පිඹුරු පතක් වැදගත් වෙන්නේ? ඔව් ඇත්තටම මෙහෙමයි. දැන් මේ ඔක්කොම අපි නීත්‍යානුකූලවනේ මේ සියලු දේවල් දැන් අපේ ලංකාවේ නීතිමය තත්ත්වයන්ට අනුව මේවා සියල්ල නීත්‍යානුකූල. දැන් ඔයා ඉඩමක් ගන්නකොට ඒක නීත්‍යානුකූල වෙන්න ඕන. මේ ඉඩම ඇත්තටම ගිහිලා අපි ලෑන්ඩ් රෙජිස්ට්‍රියේ රෙජිස්ටර් කරනවා. රෙජිස්ටර් කළා මේ ඔප්පුව නැවත ඔබේ නමට ලබා දෙනවා. එතකොට මේ ඉඩමට මේ ඔප්පුවට අදාළ ඉඩමක් තියෙන්න ඕන. ඒ අදාළ ඉඩම කුමක්ද? ඒ අදාළ ඉඩම පිඹුරුපත මේ ඔප්පුවත් එක්ක සැසඳෙනවද? ඊළඟට මේ අදාළ ඉඩමේ මේ මායින් මේ ඔප්පුවේ තියෙන මායින්ද? එතකොට මේ අදාළ ඉඩමේ මේ වපසරිය කියන්නේ මේ ප්‍රමාණ වර්ගඵලය මේ ඔප්පුවේ තියෙන වර්ගඵලයද? ඒ සියල්ල ගැලපිය යුතුයි. ඒ ගැලපෙන්නේ නැතුව අපි ඒ කියන්නේ මම උදාහරණයක් කියන්නම්
පසුගිය කාලෙක මට සේවාදායකයෝ දෙන්නෙක් විතර හම්බුණා. ඔවුන් ඉඩම අරන් තියෙනවා. ඔප්පුවකුත් තියෙනවා. හැබැයි ඔවුන්ට මේකට මේ ණයක් ගන්න ඕන වෙලාව මන් ළඟට ආවා. ඇවිල්ලා මේ ඉඩම පරීක්ෂා කිරීමේදී ඔවුන් හිතන් ඉන්න ඉඩම නෙමෙයි ඉඩම. ඒක ඒ වෙනකන් ඔවුන් දන්නේ නැහැ අතන මොන්ගේ ඉඩම මොකද්ද කියලා. එතකොට අපි මම ගිහිල්ලා තමයි ඒක උන්ට නිර්වැරදිව මේ දැන් සම්පූර්ණ විශාල පිඹුරක් තියෙනවා. ඒ විශාල පිඹුරේ ඒ කියන්නේ ප්ලෑන් එකේ ලොට්ස් අපි හිතමුකෝ 100ක් තියෙනවා කියලා. ඒ 100න් ඔවුන් හිතන් ඉන්නේ ඔවුන්ගේ ඉඩම 21 වෙනි ඉඩම කියලා. නමුත් ඇත්තටම 24 වෙනි ඉඩම. ඔවුන් එතකන් දන්නේ නැහැ ඔවුන් පරිහරණය කරලා තියෙන්නේ වෙන ඉඩමක්. ඉතින් මොකද ඒ අර මුලදී මේ මිනිඳුරුවරයාගේ සහාය ලබා නොගත් එකේ ඒ ප්‍රතිඵලය තමයි අන්තිමට කොහොම හරි බොහොම අමාරුවෙන් මොකද දැන් ඒක වෙන කෙනෙක් භාවිතා කරනවා මොවුන්ගේ ඉඩම වෙන කෙනෙක් හොඳ වෙලාවට කිසිම ගොඩ නැගිල්ලක් මේ ඉඩම් වල තිබ්බේ නැහැ. ඒ නිසා අපිට මේක මේ නීත්‍යානුකූල මට්ටමකට ඒ කියන්නේ ඉස්සරහට යන්න නැතුව මේක සුහදව බේර ගන්න පුළුවන් වුණා. නැත්තම් ඒ වගේ එවැනි තත්ත්වෙවලදී ඇත්තටම නීතිමය කටයුත්තකට ගියොත් ඉතා විශාල අපහසුතාවයකට සේවාදායකයන් පත් වෙනවා. හොඳයි දැන් මේ කාලේ මේ අපිට නිතර මේ ඇහෙන මාතෘකාවක්නේ බිම්සවිය ව්‍යාපෘතිය කියන්නේ. අපි බිම්සවිය ව්‍යාපෘතිය මොකක්ද කියලා ටිකක් කතා කරන්න ඕනේ අද දවසේ. ඔව් ඇත්තටම ඉතාම හොඳම තැනකට ආවේ අරුණි. බිම්සවිය තමයි දැන් මේ දවස්වල මේ දිනවල රජයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන. එතකොට බිම්සවිය කියන්නේ ඇත්තට මේ තියෙන මේක තමයි මේ හිමිකන් ලියාපදිංචි කිරීමේ පනත 1998 අංක 21 දරන පනතෙන් තමයි මේක පටන් ගත්තේ. මේක පටන් ගත්තේ ඇත්තටම ඔබ දන්නවා දැන් අපි තියෙන්නේ ඔප්පු ක්‍රමයක්. එතකොට මේ ඔප්පු ක්‍රමේ විශාල ලෙස තියෙනවා ගැටලු. ඒ මොකද දැන් ඔබ දන්නවා ඇති හොර ඔප්පු ලියනවා. එතකොට මිනිස්සු ඉඩම් අල්ල ගන්නවා. ඒ කියන්නේ මට තියෙන ඉඩම අපි මේ මායිම තව පොඩ්ඩක් එහාට කරලා පුතක් යන මිනිස්සුනේ. ඉතින් අඩියක් දෙකක් එහාට කර අල්ල ගන්නවා. ඉතින් මේ සියල්ල මේවා ඇත්තරම මේ අධ්‍යයනය කළා තමයි මේ බිම්සවිය වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. මේ සියලු ගැටලු निराකරණය කිරීමේ පිළිවෙතක් විදියට තමයි මේ බිම්සවිය වැඩසටහන පටන් ගන්න තියෙන්නේ. මේක ඇත්තටම පටන් ගත්තේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් 1990 පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදියට මේක පටන් ගත්තේ 94 95 කාලයේදී නුවර ගම්පොළ කියන ප්‍රදේශයේ සහ බලංගොඩ කියන ප්‍රදේශයේ පයිලට් ප්‍රොජෙක්ට්ස් එක පටන් ගත්තේ. මේක ඇවිත්තරම මේ ඔබ දන්නවා ඕස්ට්‍රේලියාව, කැනඩාව ඒ වගේ developed countries ඒ කියන්නේ සංවර්ධිත රටවල් වල පාවිච්චි කරන ක්‍රමයක් මේක. මේකෙදි කරන්නේ ඇත්තරම දැන් අපි ඔප්පුනේ මේක ගිහිල්ලා අපි රෙජිස්ටර් කරන්නේ. ඒ කියන්නේ ඔප්පු රෙජිස්ටර් කරනවා කියන්නේ අපි ලෑන්ඩ් රෙජිස්ට්‍රියේ මේ අපේ අහවල් දෙන ඔප්පු අංකය ගිහිල්ලා අපි ෆෝලියෝ එකක රෙජිස්ටර් කරනවා. නමුත් ඔබ දන්නවා ඇති සමහර එකම ඉඩමට ඔප්පු දෙකක් තියෙනවා. මේ සමහරු ඒ අර හොර විදියට මේක පාවිච්චි කරලා. ඒ මොකද මේක ගිහිල්ලා තවත් ෆෝලියෝ එකක ලියන්න පුළුවන්. තව එතකොට මේක තැන් දෙකක ලියවිලා තියෙනවා. ඉතින් මේවනි සියලු දේවල් මේ බිම්සවිය වැඩසටහනේ යටතේ වෙන කරන්න බෑ. මේ බිම්සවිය කියන්නේ ඇත්තටම ඔබ දන්නවා GPS තාක්ෂණයේ ඔස්සේ අපි පාලන ලක්ෂ්‍ය පිහිටුවනවා මේ සෑම ප්‍රදේශයකම. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම පාලන ලක්ෂ්‍ය කියන්නේ කන්ට්‍රෝල් පොයින්ට්. ඒ කන්ට්‍රෝල් පොයින්ට් ආශ්‍රිතව ඒ කියන්නේ අපි මේ මුළු සියලුම ශ්‍රී ලංකාවේ තියෙන සියලුම ඉඩම් එකම තලයකට ගන්නවා අපි. ඒ කියන්නේ අපි කෝඩිනේට්ස් අහලා තියෙනවද කෝඩිනේට්ස් කණ්ඩාංක මේ කණ්ඩාංක එකම කණ්ඩාංක. ඒ කියන්නේ මේ අපේ තියෙනවා නැෂනල් ග්‍රිඩ් කියලා එකක්. අපි මේ නැෂනල් ඒ කියන්නේ ජාතික සිංහලෙන් කියන වචනේ හරියට මම දන්නේ නැෂනල් ග්‍රිඩ් කියන මේ සිස්ටම් එකට. ඒ කියන්නේ අපිට තියෙනවා SLD 99 කියලා කෝඩිනේට් සිස්ටම් එකක්. අපි මේ SLD 99 කියන කෝඩිනේට් සිස්ටම් එකට ලංකාවේ මේ සියලුම ඉඩම් වල කණ්ඩාංක අපි කණ්ඩාංකගත කරනවා. එතකොට වෙන්නේ ඔබගේ හිමිකම තමයි ලියාපදිංචි වෙන්නේ. එතකොට ඔබගේ නම තමයි ලියාපදිංචි වෙන්නේ. සහ ඔබගේ දැන් අපි ඔබට මේක දෙන්නේ සර්ටිෆිකේට් එකක්. දැන් මේ දෙපාර්තමේන්තුවේ මේ ඉඩම් මැනලා ඔබට
ගැසට් එකකට ගිහිල්ලා ඒ ගැසට් එකෙන් පස්සේ ඔබට එනවා සර්ටිෆිකේට් එකක්. ඒ කියන්නේ තනි කොලයක් වගේ එකක් එන්නේ. ඇත්තටම ඒ සර්ටිෆිකේට් එක තමයි ඔබගේ ඔප්පුව. එතෙන්දී අපි සහතික කරලා තියෙනවා දෙපාර්තමේන්තුවේ මේ ඉඩමේ අපි හිතමු කොන් 4 කියලා. මේ කොන් 4 සහතික කරලා තියෙනවා ඛණ්ඩාංක වලින්. මම කිව්වා වගේ අර National Grid SLD 99 කියන ඛණ්ඩාංක වලට සහතික කරලා තියෙනවා. එතකොට අපි නැවත මැනුමකට ගියොත් පෙර පරිදි නෙමෙයි නැවත මැනුමකට ගියොත් අපි මේ ඛණ්ඩාංක නැවත දෙපාර්තමේන්තුවෙන් අපිත් ඇත්තටම බලයලත් මිනිඳුරුවරුන් විදියට අපි මිලදී ගන්න ඕන. අපි ඒ දත්ත මිලදී අරගෙන අපි ශ්‍රේෂ්ඨයට ගිහිල්ලා මේ මායින් නැවත පිහිටවන්න පුළුවන් ඒ විදියටම. ඒ කියන්නේ දැන් ඔබ කොච්චර අඩියක් එහාට ගියත් කොච්චර අඩි දෙකක් එහාට ගියත් මේ බිම්සවි වැඩසටහන අනුව අපිට ගිහිල්ලා නියමිත තැන මේක පිහිටවන්න පුළුවන්. ඒක නිසා මේකෙදි සහ මම කිව්වා වගේ ඉඩම් ආරවුල් එන්නෙම निराකරණය වෙනවා. මොකද දැන් මිනිස්සු දැනුවත් වෙලා ඉන්නවා දැන් මේ බිම්සවි වැඩසටහන යටතේ ඔප්පුවක් ගත්තොත් අපිට මේක ආයි වෙනස් කරන්න බෑ කියලා. ඒක දන්නවා. ඒ සහ කොහොමත් වෙනස් කරන්න බෑ. මොකද මිනිඳුරුවරයාට ගිහිල්ලා නැවත ඒ ලක්ෂය ඒ පිහිටුවීම හරියටම මේ මායින්ගල එතනම හරියට පිහිටවන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඇත්තටම ගොඩක් අපිට මේ වාසි මේකෙන් මේ බිම්සවි වැඩසටහන යටතේ තියෙනවා. සහ මේක දැන් ඔබ දන්නවා මොරටුව ප්‍රාදේශීය ලේකම් එතකොට හෝමගම ප්‍රාදේශීය ලේකම් ඒ ගොඩක් ස්ථානවල කොළඹ ගත්තොත් කොළඹ නගර සභාව මහරගම සහ කොළඹ නගර සභාව මහරගම ඒ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ ඇරෙන්න අනිත් සියලු තැන්වල මේක පටන් අරන් තියෙන්නේ. එකම දේ මේකේ මේ තාම කරමින් පවතිනවා. හැබැයි මොරටුව ගත්තොත් මොරටුව 99%ක්ම කවර් කරලා තියෙන්නේ. ගොඩක් කට්ටියට ඒ සර්ටිෆිකේට් සම්බුලා තියෙනවා. හෝමගම් ප්‍රදේශය ගත්තොත් 70%ක් විතර කවර් කරලා තියෙනවා. ඔවුන්ට සමහර ගොඩක් කට්ටියට සර්ටිෆිකේට් සම්බුලා තියෙනවා. මේක ඇත්තටම මේ තව දෙයක් තමයි දැන් සේවාදායකයා දැන් ගොඩක් සේවාදායකයෝ මේ බිම්සවි වැඩසටහන ගුවම බිම්සවි වැඩේ ඔප්පුවක් ගත්තට පස්සේ ඔවුන් දන්නේ නැහැ ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. අපි හිතමු දැන් ඔබට තියනවා කියලා දැන් දරුවෝ දෙන්නට මේක ආයෙ දෙන්න. එතකොට ඔවුන් දන්නේ නැහැ ඇත්තටම මේක දරුවෝ දෙන්නට දෙන ක්‍රමය මොකක්ද කියලා දන්නේ නැහැ. දැන් මේ බිම්සවි සර්ටිෆිකේට් එක සාමාන්‍ය ඔප්පුවක් නෙමෙයි. එතකොට නැවත මේගොල්ලන් සර්ටිෆිකේට් එක අරගෙන මිනිඳුරුවරයෙක් ගාවට යන්න ඕන. ගියාම මෙතන තියෙනවා මේ අතරමැදියෙක් ඉන්නවා ඉඩම් හිමිකම් නිරවුල් කොමසාරිස් කියලා. ඒ කොමසාරිස් ඒ ඉඩම් කොමසාරිස් නිරවුල් කිරීමේ කොමසාරිස්ගේ ආයතනයේ ඉන්නවා නිලධාරීන්. ඒ නිලධාරීන් ඇත්තටම මේ කාර්යවේදී සෑහෙන වැඩ කොටසක් කරනවා. ඊළඟට අපිට මේ සේවාදායකයා අපි ළඟට ආවට පස්සේ අපිට තියෙනවා මේ යම්කිසි පෝරමයක් පුරවන්න. මේ පෝරමේ පුරවාට පස්සේ අපිට පුළුවන් දත්ත ඉල්ලන්න දෙපාර්තමේන්තුවේ. දෙපාර්තමේන්තුවෙන් දත්ත ඉල්ලුවාට පස්සේ අපි ඒ දත්ත ලබාගෙන අපි කියනවා රයිට් අපි දැන් ඔන්න මිලින්දෝරු කටයුත්තට එනවා කියලා. ඉතින් මේකට ඇත්තටම මුදල් අය කරනවා. බලයලත් මිලින්දෝරු තමයි මේ සියලු කටයුතු කරන්නේ. මුදල් අය කරනවා සහ ඔවුන්ට අපි මේ කටයුත්ත කරාට පස්සේ අපි දෙපාර්තමේන්තුවේ යටතේ මේක නැවත සර්වේ ජෙනරල් මේක මේ අත්සනක් යෙදිය යුතුයි. ඒ කියන්නේ ඔහුගේ අනුමැතියට යටත් විය යුතුයි. මේ අපේ මේ විඹුර ඔහු අනුමත කරාට පස්සේ තමයි මේක වැලිඩ් ඩොකියුමන්ට් එකක් වෙන්නේ. ඊට පස්සේ තමයි මුන්ට අපි මේ ඩොකියුමන්ට් එක ලබා දුන්නාට පස්සේ ලෑන්ඩ් රෙජිස්ටර් ගිහිල්ලා දැන් දුවටයි පුතාටයි දෙන්න තියෙනවා නම් ඔහුට දැන් මේ එක සර්ටිෆිකේට් එක එහෙන් හදලා දෙනවා. අපි මේ මෙවුරට අනුව සර්ටිෆිකේට් දෙකකට හදලා දුන්නාට පස්සේ තමයි ඔහුට පුළුවන් රයිට් මේ කැබැල්ල දුවට හරි මේ කැබැල්ල පුතාට හරි ඒ විදිහට ලබා දෙන්න.
හොඳයි දැන් මිනින්දෝරු වෘත්තීන් සමාජයට ඇති වැදගත්කම ගැන අපි දැන් කතා කරනවා. ඒ වගේම බිම්සවී ව්‍යාපෘතිය පිළිබඳ අපි දැන් කතා කරනවා. බිම්සවී ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රසාද් මහත්මයා තව ටිකක් වැඩිපුර අපි කතා කරන්න ඕනේ. මොකද මේ මාතෘකාව සමාජගත වෙලා තිබුණාට මේ ව්‍යාපෘතිය පිළිබඳව මම විශ්වාස කරනවා සමාජය වැඩිපුර දැනුවත් නැහැ කියලා. ඒ නිසා ඒ තොරතුරු සියල්ල අපි කතා බහ කරමු. බිම්සවී ව්‍යාපෘතිය පිළිබඳව ඒ ගැන අපි දැනුවත් වෙන්න තව බොහෝ තොරතුරු තියෙනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට කලින් ලැබුණු පිඹුරු පතකත් බිම්සවී ව්‍යාපෘතිය යටතේ අපිට ලැබෙන පිඹුරු පතකත් මොකක්ද ඇති වෙනස කියලා. අපි එතනින් විරාමෙන් පස්සේ කතා බහ ආරම්භ කරමු. ඔව් ඇත්තටම මම අර කිව්වා වගේ කලින් අපිට තියලා තියෙන්නේ අපි කියනවා අපිට කියන්නේ ආබිටරි ඒ කියන්නේ අපි හිතුමතේ අපි 5 ලක්ෂයක් පිහිටුවගෙන තමයි අපි කලින් ඉඩම් මැනලා තින්නේ. ඒ සියලුම බලයලත් මිනින්දෝරුවරු එහෙම තමයි මැනලා තින්නේ රජයේ ඉඩම් ඇරෙන්න. එතකොට ඒ පුද්ගලික ඉඩමකට ගියාම ඒ බලයලත් මිනින්දෝරුවරයා ඉඩම මයින්නවා එයාගේ 5 ලක්ෂයක් දාගෙන. හැබැයි මං කිව්වා වගේ බිම්සවිය එහෙම කරන්න බෑ. බිම්සවිය තියෙන්නේ අපි සියලු දෙනාටම පොදු SLD 99 කියන GPS තාක්ෂණය ඔස්සේ පිහිටවපු 5 ලක්ෂ. ඒවා භාවිතා කළ යුතුයි අපි මේ මැනුම කරද්දී. ඒතකොට මම කිව්වා වගේ දැන් අර කලින් අපේ සාමාන්‍ය මේ ප්ලෑන් එකක මායින් ඔහොම ඇවිදින්න පුළුවන්. එහෙට මෙහෙට යන්න පුළුවන්. එතකොට මේවා පිහිටවන්න ගියාම අපි නැවත ගිහිල්ලා ඒවා ආපහු මැනලා අපි කියනවා ෆික්සේෂන් කියලා. ඒ කියන්නේ ෆික්සේෂන් කියන්නේ අපි මේ දැන් මැනුම පරණ පිඹුරු මත ඕවර්ලැප් කරනවා. ඕවර්ලැප් කරලා අපි බලනවා මොනවද තියෙන වෙනස්කම් කියලා. එහෙම වෙනස්කම් තියෙනවා නම් අපි ඒ අදාළ මේ පොයින්ට්ස් අපි පොළොවේ සලකුණු කරලා දෙනවා. මේවා තමයි මායින් කියලා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන අපි හිතමුකෝ දැන් මායිම වෙනසක් තියෙනවා නම් දැන් මෙයා භාවිතා කරලා තියෙනවා මායිම අවුරුදු 20ක් විතර මේ විදියට. එතකොට අපි දැන් කියනවා මායිම මෙතන නෙමෙයි තව අඩි 2ක් 3ක් එහාට යන්න ඕන. ඔයා භාවිතා කරලා තියෙන වැරදි මායිමක් කියලා. නමුත් අපිට පුළුවන් මේ මායිම පිහිටවන්න පමණයි. ඒ මායිම ඔහුට අරන් දීමේ හැකියාව අපිට නැහැ. ඒක ඔහු ඇත්තටම ඒ අදාළ පාර්ශ්වයත් එක්ක කතා කරලා අපිට ඒ පාර්ශ්ව වලට කතා කරලා කියන්න පුළුවන් සියලු දෙනාට. නමුත් මේක නීත්‍යානුකූලව මේක මෙතනින් මෙහෙම දෙන්න ඕන කියලා අපිට ඒ නීත්‍යානුකූල අපිට කියන්නේ බලපෑම් කරන්න බෑ. ඒක එහෙම වුණොත් උසාවි මාර්ගයෙන් තමයි එතෙන්ට යන්න වෙන්නේ. එතකොට දැන් ඔබ අහුවාගේ දැන් මේ බිම්සවියේදී තියෙනවා නොයෙකුත් ප්‍රශ්න. දැන් බිම්සවිය ප්ලෑන් එක දැන් මිනිස්සු දැන් බිම්සවිය ප්ලෑන් එකක් හම්බුනාට පස්සේ හිතනවා මේ අර සර්ටිෆිකේට් එක තමයි ප්ලෑන් එක කියලා. ඇත්තට මේක සර්ටිෆිකේට් එක ඒක නෙමෙයි ප්ලෑන් එක. ඒක ඇවිල්ලා ඔප්පුවක්. එයා Tamanට ලබා දෙන්නේ මේ බිම්සවියේ සර්ටිෆිකේට් එක. ඒක තමයි Tamanගේ බිම්සවිය සර්ටිෆිකේට් එක ඔප්පුව. ඔප්පුව වෙනුවට ලබා දෙන හිමිකම් සහතිකය කියන්නේ අපි. ඒ හිමිකම් සහතිකය. එතකොට පැරණි පිඹුරට ඔප්පුවක් තියෙනවා. පැරණි පිඹුර සහ ඔප්පුවක් තියෙනවා. ඒතකොට මේකෙදි ප්ලෑන් එකක් තියෙනවා. ඒ මොකද මේ ප්ලෑන් එක තියෙන්නේ දැන් අපි හිතමු රජයෙන් මේවා විශාල ලෙස අපි හිතමු උදාහරණයක් විදිහට මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මේක මැනුම් කටයුතු කරනවා. ඒතකොට මේ සියලුම ප්‍රදේශයේ බිම්සවියෙන් මැනුම් කටයුතු කරනවා. මම අර කිව්ව මේ GPS තාක්ෂණය ඔස්සේ. කළා මේක මුලදී කරන්නේ free of charge නිකන්. ඒ කියන්නේ මුදල් අය කිරීමකින් තොරව රජයෙන් නිකන් කරගෙන. කළා අපි ඒ කියන්නේ මේ ප්ලෑන් එක අනුමත වුණාට පස්සේ අපි කියනවා නිරවුල් කිරීමේ නිලධාරීන් ඇවිල්ලා කියනවා ඔබගේ දැන් උන්ට දැන්නලා කියනවා මේ එන්න ඔයගලන්ගේ බිම්සවියේ මැනලා තියෙන්නේ ඔයගලන්ගේ ඉඩම් වල ඇවිල්ලා මේවා හරිද කියලා අනුමත මේ අස්සම් කරන්න කියලා. එතකොට සමහරුන් ඇවිල්ලා අතර බලනකොට සමහරුන්ගේ ඉඩම් මැනුම් කටයුතු වෙලත් නැහැ. සමහරුන් ඉඩම් මැනුම් කටයුතු වෙලා හැබැයි ප්‍රමාණවලුත් එහෙට මෙහෙට වෙලා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට පැරණි පිඹුරේ තියෙනවා නම් පර්චේස් 10ක් මේ මැනුමේදී පර්චේස් 9.8යි. එතකොට සමහරු ඇත්තරම කියනවා මම මේක පිළිගන්නේ නැහැ. මගේ 0.2ක් අඩුයි. අම්මට මේක පිළිගන්න බෑ කියලා. සමහරුන්ගේ පර්චේස් 10.5ක් වෙලා තියෙනවා. එතකොට මේ අතර මේ වෙන්නේ රජයෙන් මයින්නේ ඔබ පෙන්වන මායි. මොකද පැරණි පිඹුරු ඒවා කිසි දෙයක් අපි බලන්නේ නැතුව ඔබ පෙන්නනවා නම් මෙන්න මේ මායින් ටික තමයි මගේ මායිම් කියලා
ඒ එන රජයේ හෝ බලලත් මිනිඳුරුවරයා ඒවා මැනගෙන යනවා. හැබැයි ඊට කලින් දැනුවත් කිරීමක් කරනවා මේ නිරවුල් කිරීම නිලධාරී සහ මිනිඳුරු මහතුරු ගිහිල්ලා අපි මෙන්න මෙහෙම බිම්සවි යටතේ ඔබ වයින් එනවා මේ ඔබගේ පැරණි පිඹුරට අනුව මේ මායිම් ටික පිහිටුව ගන්න. එතකොට මේ මායිම් ටික පිහිටුව ගන්න ඇත්තටම ආපහු නැවත දැන් මායිම් ඇතර පැහැදිලි නැත්නම් තාප්ප තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. පැහැදිලි නැත්නම් බලලත් මිනිඳුරකට ගිහිල්ලා පැරණි පිඹුරට අනුව මේ මායිම් ටික පිහිටුව ගන්න ඕනේ. එන්නේ ඉස්සෙල්ලා. නැත්නම් අර කිව්ව ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රශ්න ඇති වුණාම ඒවා ඇත්තටම විසඳන විදි තව බිම්සවි යටතේම අපි විසඳ ගන්න ඕන එහෙම ප්‍රශ්න ඇති වුණාම ඒක මම ඊළඟට කියන්නම්. දැන් මේ වර්තමාන පිඹුර සහ වර්තමාන බිම්සවියේ පිඹුර සහ පැරණි අපි ළඟ තියෙන මේ ප්ලෑන් එක ඔබගේ සර්වේ ප්ලෑන් එක අතර වෙනස ඇවිල්ලා මම කිව්වා වගේ දැන් මේක සංවර්ධිත කටයුත්තකට භාවිතා කරන්න බෑ. මේ බිම්සවි පිඹුර සංවර්ධිත කටයුත්තකට භාවිතා කරන්න ඔබ නැවත බලලත් මිනිඳුරෙකුට කියලා නැවත පිඹුරක් සාදා ගන්න ඕන. මොකද මේ රජයෙන් මැනුම් කටයුතු කරද්දී මේකේ ඔබේ තියෙන නිවස, ඔබේ තියෙන කාණු, ඔබේ වතුර ගන්න ඒ ලිඳ ඒ කිසි දෙයක් මේකේ පෙන්වන්නේ නැහැ. මේකේ පෙන්වන්නේ කොන් හතර පමණයි. මොකද මේක අපි ඔබට ලබා දෙන්නේ ඔප්පුව වෙනුවට හිමිකම් සහතිකයක්. තමන්ගේ මායින් තමයි මේකේ නිවැරදිව සලකුණු කරලා දෙන්නේ. මේක මේ මායින් සඳහා තමයි මේ මැනුම කරගෙන යන්නේ. එතකොට සංවර්ධිත සැලැස්මක් ගන්න නම් නැවත ගිහිල්ලා අපි බලලත් මිනිඳුරු මහත්තයෙක් හම්බෙලා මේ තමන්ගේ මේ පිඹුරේ මේ සියලු දේවල් ආපහු සලකුණු කර ගන්න ඕන. මේ වතුර බස් කාණු ටික, එතකොට නිවස, ලිඳක් තියෙනවා නම් ලිඳ, ටොයිලට් එකක් තියෙනවා නම් ටොයිලට් එක, ඒ සියලු දේවල් සටහන් කරගෙන තමයි සංවර්ධිත සැලැස්මක් විදියට මේක ඉදිරිපත් කරන්න ඕන. දැන් ඔබේ මේ පිළිතුර අහගෙන ඉන්නකොට මට හිතුණු කාරණාව දැන් බිම්සවි ව්‍යාපෘතයේ යටතේ මිනුම් කටයුතු කරන්න එනකොට ටිකක් තමන්ගේ ඊටමට එහායින් ටික වැරදි මායිමක් වැඩිපුර පෙන්වුවොත් ඉතින් ඒකත් මේ එතකොට ඒක ඔප්පු කරන්න විදිහක් තියෙනවද මොකක් හරි එහෙම ඒකත් ගැටලුවක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඔව් මෙහෙමයි. පැරණි පිඹුරට අදාළව නෙවෙයි නම් මිනුම් කටයුතු කරන්නේ. අපි පෙන්නන මේ මායිම නම් බිම්සවිය මායිම් විදිහට මිනුම් කටයුතු සඳහා භාවිතා කරන්න. ඉතින් කෙනෙක්ට පුළුවන් වැරදි මායිමක් පෙන්වන්න. ඔව් දැන් ඒකෙදී ඒක තමයි මම කිව්වේ. දැන් ඔබ වැරදි මායිමක් පෙන්නුවොත් එහෙම කියන්නේ වැඩිපුර අල්ලලා පෙන්නුවොත් ඔබට හිමිකම් සහතිකය නිකුත් වෙන්නේ නැහැ. මොකද හිමිකම් සහතිකය නිකුත් වෙන්න යනකොට ඒ අදාළ ඒ නිලධාරීන් ඔබගේ ප්‍රමාණය ඔබගේ ඔප්පුවත් එක්ක සසඳලා බලනවා. ඒ ඔප්පුවත් එක්ක සසඳලා බැලුවම ඔබට අපි තුමු උදාහරණයක් විදිහට පර්චේස් 10 නම් ඔබට 10.5ක් තියෙනවා නම් ඔබට ඒ නිකුත් කරන්නේ නැහැ. ඔබ සහ මං කිව්වා වගේ අර අඩු ප්‍රමාණයක් තියෙනවා නම් ඔබ කැමති නම් ඔබට නිකුත් කරනවා. අඩු ප්‍රමාණයේදී ඔබ අස්සම් කරලා කියනවා නම් මට ප්‍රශ්නයක් නැහැ මම මේ 9.5ට කැමතියි කියලා ඔබට ඒ හිමිකම් සහතිකය නිකුත් කරනවා. හැබැයි වැඩිපුර ප්‍රමාණයේදී ඕන් කියනවා මේ වැඩිපුර ප්‍රමාණය හින්දා අපිට මේක නිකුත් කරන්න වෙන්නේ නැහැ. නැවත බලලත් මිනිඳුරෙකුට කියලා මේක සංශෝධනය කරගෙන එන්න කියලා. අක්‍රමිකතා සිදු කරන්න බෑ. ඒ කියන්නේ නේ. ඒ ගැටලුවත් අපි විසඳගත්තා. දැන් සමහර වෙලාවට ප්‍රසාද් මහත්මයා මේ බිම්සවිය මේ පිඹුරුපත් සමහරුන්ට නිකුත් කරන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඔව් ඒක තමයි. ඒ මම අර කිව්වා වගේ දැන් අපි උදාහරණයක් විදිහට ඉඩම් 3-4ක් නඩුවක් තියෙනවා නම් ඒ කියන්නේ උසාවියේ නඩුවක් ෆයිල් කරලා තියෙනවා නම් ඒ ප්‍රදේශය රජයේ හෝ එන බලලත් මිනිඳුරුවරයා ඒ සියලුම දේවල් වෙන වෙනම මනියුම් කටයුතු කරන්නේ නැහැ. ඒ ඔක්කොම වට කරලා එක කැබැල්ලක් විදියට තමයි මේක මනුම් කටයුතු. එතකොට ඇත්තටම වුන්ට ඒ උසාවියේ තියෙන ඒ තමන්ගේ ඒ ෆයිල් එක ඒක කේස් එක ඉවර වෙනකන් මේ බිම්සවි යටතේ මේ හිමිකම් සහතික ගන්න හැකියාවක් නැහැ. සහ ඔබ කිව්ව අනිත් ප්‍රශ්නය ඇවිල්ලා සමහර කට්ටිය දැන් මම අර කිව්වා වගේ වැඩිපුර يعني සමහරු ඇත්තටම දන්නෙත් නැහැ. සමහරු මායිම පිටවගෙන ඉන්නවා දන්නේ නැහැ ඇත්තට මේ මම වැඩියෙන් ඉන්නවද අඩුවෙන් ඉන්නවද කියලා. නමුත් අපි දැන් දෙවනි සැරේට ගිහිල්ලා බිම්සවිය මේක මැන්නට පස්සේ තමයි තේරුම් ගන්නේ
බිම්සවි යටතේ මැනුම කරාට පස්සේ තමයි තේරුම් ගන්නේ මට පර්චේස් එකක් වැඩි කියලා. ඒ පර්චේස් එක දැන් වැඩිත් එක්ක දැන් ඌ හිතාගෙන යනවා ඌට මේ පිඹුර මේ හිමිකම් සාතිකේ හම්බ වෙයි කියලා. නමුත් එතෙන්ට ගියාට පස්සේ අතරම මේ විමර්ශන නිලධාරීන් බලලා කියනවා මෙහෙම පර්චේස් එකක් වැඩිපුර තියෙනවා ඒකින්ද ඔබට මේක නිකුත් කරන්න බෑ. ඔබේ මායින් පැරණි පිඹුරත් එක්ක වෙනස්. ඒක නිසා නැවත බලෙල්ලත් මිනින්දෝරුවෙක් මේ හම්බ වෙලා මේ මායින් ටික නිවැරදි කරගෙන නැවත හිමිකම් ලියාපදිංචි කිරීමේ යටතේ අපි මැනුම කරන්න ඕන. ඒකට ඇත්තරම ප්‍රොසීඩිය එකක් තියෙනවා. අපි ගාව මේ කියන්නේ හිමිකම් මේ නිරවුල් කිරීමේ කොමසාරිස් ළඟ තියෙනවා ෆෝම් එකක්. ඒ ෆෝම් එක ඇත්තටම අස්සම් කරන්න ඕන. අපි හිතමුකෝ දැන් ඔබ කිව්ව එක දැන් මම කිව්වේ දැන් කාගෙන් හරි මේ වැඩි වෙලා තියෙනවා නම් ඒ වැඩි වෙලා තියෙන අල්ලපු ඉඩමෙන් වෙන්න එපා. නිකන් වැඩි වෙන්න බෑනේ. එතකොට මේකට අදාළ ඒ අනිත් පාර්ශවයත් අස්සම් කරන්න ඕන. එතකොට අපි හිතමු 10ට 11ක් තියෙනවා නම් ඒ කියන්නේ එක්ක මේ පැත්තෙන් වැඩි වෙලා එක්ක අර පැත්තෙන් වැඩිලා. එතකොට මේ දෙගොල්ලොම මේ ෆෝම් එකේ අස්සම් කරලා කැමැත්ත ප්‍රකාශ කරන්න ඕන අපි මේක නිවැරදි කරගන්නවා කියලා. එහෙම නිවැරදි කරගන්නවා කියලා අස්සම් කරලා ෆෝම් එක ගෙනත් දුන්නාට පස්සේ තමයි බලලත් මිනින්දෝරුවා ගිහිල්ලා මේ මැනුම් කටයුත්තට සහභාගී වෙන්නේ. එතනදී ඔහු ඇත්තටම අර පැරණි පිඹුරු තියෙනවනේ දැන් මම කිව්වේ පැරණි පිඹුරු ඒවා සංසන්දනය කරලා බලලා කියනවා ඔව් මෙන්න මේ පැත්තෙන් ඔබ වැඩියෙන් අල්ලන් ඉන්නවා මේ ටික අයින් වෙන්න ඕන කියලා. ඒතකොට අරයාගේ පැත්තේ දැන් එහෙම අඩු වෙන්න එපා. ඒතකොට එයාගේ අඩු ප්‍රමාණය මෙතනින් හදලා මේක ආපහු මේ සෙටල්මන්ට් එක කරලා තමයි නැවත දෙපාර්තමේන්තුවේ අනුමැතියත් අනුව අපි බාර දෙනවා නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට. ඒතකොට ඔවුන් ඊට පස්සේ මේ හිමිකම් සහතිකය උන්ට නිකුත් කරනවා. කැමති කියලා අස්සම් කළා දුන්නොත් වැඩි ගැටලුවක් නැහැ. ඔව්. එහෙම අකමැති කියලා අස්සම් කරන අතර පිරිසකුත් ඉන්නවා. මොකද දැන් මේකේ එහෙම වුණොත් දැන් මේක ඉදිරියට ගෙනියන්න බෑ. හැබැයි කවදා හෝ දැන් මේ අද අපි බිම්සවි සහතිකයේ හිමිකම් සහතිකය නොගත්තත් ඔවුන්ට කවදා හෝ මේක ඉදිරියේදී ගන්න වෙනවා. මොකද මේ මුළු ලංකාවම හිමිකම් සහතික නිකුත් කිරීමේ ව්‍යාපෘතියක තමයි දැන් ඉන්නේ. ඉතින් ඒකින්ද අපි තව අවුරුදු 10ක් විතර යනකොට මම හිතන්නේ මේ සියලුම දිස්ත්‍රික්ක බිම්සවි යටතේ කව කරලා බැංකුවට ගියත් බිම්සවි සහතික හිමිකම් සහතිකයේ ඉල්ලන තැනකට ඉදිරියේදී එයි. හොඳයි. දැන් බිම්සවිය සහතිකයක් තියෙන. එහෙම නැත්නම් බිම්සවිය පිඹුරුපතක් තියෙන ඉඩමක් විකුණන්න හෝ මිලදී ගන්න යනකොට Taman සැලකිලිමත් විය යුතු මේ ලියකියවිලි මොනවාද කියන කාරණාවත් මට හිතුණා අහන්න. මොකද දැන් ඔබ කිව්වා මුලින් නිකුත් කරන්නේ මේ ඔප්පුවක් වැනි පොඩි සහතික පත්‍රයක්. ඊට පස්සේ මේ නැවත පිඹුරුපත සකස් කරන්න ඕනේ. දැන් ඒ නිසා මේ මගේ හිතට ආපු ගැටලුව බිම්සවිය සහතික පත්‍රයක් තියෙන ඉඩමක් එක්ක විකුණන්න. එහෙමත් නැත්නම් මිලදී ගන්න යනවා නම් මොනවද අපි හොයන්න ඕන? අපි සැලකිලිමත් වෙන්න ඕන ලියකියවිලි. ඔව් බිම්සවි සහතික පත්‍රයක් තියෙනවා කියන්නේ ඇත්තරම එතන බිම්සවි සහතික පත්‍රයේම ලියලා තියෙනවා මේක පළවෙනි පන්තියේ සහතිකයක්ද දෙවෙනි පන්තියේ සහතිකයක්ද තුන්වෙනි පන්තියේ සහතිකයක්ද ඒකෙන්ම ඔබට පළවෙනියෙන්ම ඔළුවට ගන්න පුළුවන් මේක කොච්චර පිරිසුදු ඉඩමක්ද කියලා. පළවෙනි පන්තියේ සහතිකයක් නම් ඇත්තරම ඉතින් ගොඩක් දේවල් බලන්න නෑ. අපි කියනවා පෙඩිග්‍රී එක කියලා. ඒ පෙඩිග්‍රී එක අනුව මේක ඊටාම පිරිසුදු ඉඩමක්. සහ බිම්සවි සහතිකයේ දැන් මම කිව්වා වගේ දැන් බිම්සවි සහතිකයේ තියෙන ඉඩම් ගන්න ගියාම මේ සමහර මායින් වල මොනවා හරි ගැටලු තිබ්බොත් මම අර කිව්වා වගේ ලියාපදිංචි බලෙල්ලත් මිනින්දෝරුවෙක් හමු වෙලා ඔහුට කියලා මේ පාලන ලක්ෂ්‍ය මේ මායින් නැවත පිටවන්න පුළුවන්. එතකොට ඔහු ඇත්තට මේ බලෙල්ලත් මිනින්දෝරුවෙක් කිව්වම මේ මායින් බිම්සවියට අනුව මම කියවනේ දත්ත ගන්න පුළුවන් කියලා දෙපාර්තමේන්තුවේ. ඒ දෙපාර්තමේන්තුවෙන් දත්ත අරගෙන මේ මායින් ඇත්තට නිවැරදි විදියට නැවත පිටවන්න පුළුවන්. සහ මේක දැන් බිම්සවියේ තියෙන ඉඩමක් අපි ගන්න ගියාම මම කිව්වාගේ අර සංවර්ධිත සැලැස්ම තියෙනවද කියලා බලන්න ඕනේ. සංවර්ධිත සැලැස්ම නැත්තම් නැවත උහුට සංවර්ධිත සැලැස්මක් සකස් කරගන්න වෙනවා. එතකොට දැන් ඇත්තටම අපි ඔබ මිලදී ගන්නවා නම් ඉඩමක් මේ බිම්සවිය සහතිකයේ තියෙන්න ඕන සංවර්ධිත සැලැස්ම තියෙන්නත් ඕන. නැත්තම් ඒකට නැවත වියදමක් දරලා ඒ සංවර්ධිත සැලැස්ම සකස් කරගන්න වෙනවා. සංවර්ධිත සැලැස්ම කියන්නේ අපි අර බිම්සවියේ ප්ලෑන් එකම නැවත අපි මැනලා අර මම කිව්වා වගේ කාණු ගෙවල් අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන ඒ සියලු දේවල් අපි සටහන් කරලා පාදී සභාවේ අනුමැතියක් ලබාගත් පිඹුරක් තියෙන්න ඕන.
ඒ සියල්ල තියෙනවා නම් ඇත්තටම ඊට පස්සේ නීතිඥ මහත්තයෙක් හම්බෙලා තවදුරටත් ඕන නිවැරදිතාවය තහවුරු කරගන්න පුළුවන්. නාගරික සංවර්ධන අධිකාරිය රෙගුලාසි පිළිබඳවත් අද දවසේ කතා බහෙන් අපි අවධානයට යොමු කරන්න ඕනේ. ඔව් නාගරික සංවර්ධන අධිකාරිය රෙගුලාසි කිව්වම ඇත්තටම අපි ඉඩමක් මිලදී ගන්නකොට මම අර කිව්වා වගේ අනුමැතිය තියෙන්න ඕනේ. අනුමැතිය ලබා ගන්න දැන් අපි මිනිමම් කියන්නේ අවම වශයෙන් පර්චේස් 6ක ඉඩමක් තමයි ඒගොල්ලන් අනුමත කරන්නේ නේවාසික සඳහා. එතකොට අපි ඔබ නිවසක් සාදා ගැනීමට යනවා නම් ඔබ අවම වශයෙන් පර්චේස් 6ක් හෝ 6ට වැඩි ඉඩමක් මිලදී ගන්න ඕන. නැත්නම් සමහර ප්‍රදේශවල මේක පර්චේස් 10යි. ඒ කියන්නේ සමහර ප්‍රදේශ ලේකම් හොරණ වගේ ගත්තොත් පර්චේස් 10යි. හැබැයි කොළඹ කැස්බෑව එතකොට හෝමගම අනිකුත් ඔය කොටිකාවත්තේ සියලුම ප්‍රදේශවල වල පර්චේස් 6ට මේ පිඹුර අනුමත වෙනවා. සහ ඔබ සැලකිලිමත් වෙන්න ඕන මේකේ තියෙන මේ මාර්ග ගැන. එතකොට ඇත්තටම මේ අපි UDA regulations එක නාගරික සංවර්ධන අධිකාරිය regulations වලට ගියාම අපිට අවම අඩි 10ක පාරකින් යන්න පුළුවන් ඉඩම් කෑලි 4කට. ඉඩම් කෑලි 4කට විතර අපි මේ අවම 10 පාර පාවිච්චි කරනවා. සහ මේ 10 පාරත් අඩි 100කට එහා ගියොත් අර අපි කියන වාහන හැරවීමේ රවුමක් අවශ්‍ය වෙනවා කියලා. ඒ වාහන හැරවීමේ රවුමක් අවශ්‍ය වෙනවා. සහ අපි ඒක පැනලා අපි ඉඩම් කෑලි 4 පැන්න ගමන් අපි මේක අඩි 15ක පාරක් වෙන්න ඕන. අඩි 15ක පාරකින් අපිට යන්න පුළුවන් ඉඩම් කෑලි 8කට. සහ මේකේ නිශ්චිත දුරක් තියෙනවා. සහ ඒකෙත් මම අර කිව්වා වගේ 100 පැන්න ගමන් ආපහු වටරවුමක් තියෙන්න ඕන. පාරවල් අපි හිතන ඔබ දන්නවා ඇති මේ ඉඩම් අරගෙන කැබලි කළා ඒ විකුණන ආයතන ගොඩක් තියෙනවා ලංකාවේ. ඒ ඔවුන් ඒ සියලුම දෙනා මේ නාගරික සංවර්ධන අධිකාරිය මේ රෙගියුලේෂන්ස් අපි කියන්නේ ඉඩමක් මැනීමේදී අපි ඒවා පාවිච්චි කරලා තමයි මේ ඉඩම් ඔක්කොම බෙදන්නේ. සහ අපි ඊළඟට තව එහාට ගියොත් අඩි 20ක පාරවල් තියෙනවා. මිනිස්සු ඇත්තටම කැමතිනේ පළල පාරක මේ තියෙන ඉඩමක් ගන්න. අඩි 20ක පාරකින් ඉඩම් කෑලි 20කට යන්න පුළුවන්. ඉඩම් කෑලි 20කට ගිහිලා ඒත් මම අර කිව්වා වගේ ඒ වටරවුම අඩි 100ක් ඇතුළත එහාට යනකොට වටරවුමක් තියෙන්න ඕන. මොකද වාහනේ නැත්තම් ඔබ දන්නවා ඇති හුඟක් තැන්වල ගිහිල්ලා වාහන පිටිපස්සට රිවර්ස් කරගෙන එන්න වෙනවා වටරවුම් නැති තැන්වල. සහ ඊළඟට තියෙනවා අඩි 30ක පාර. ඒ අඩි 30ක පාරකින් අපිට කියන්නේ අපිට කවුන්ට් එකක් නැහැ. ඕන තරම් ඉඩම් කැබලි වලට යන්න පුළුවන් අඩි 30ක පාරක් ඕන. ඒ අඩි 20 ඒ කියන්නේ ඉඩම් කැබලි 20ට වැඩි නම් අඩි 30ක පාරක් අපි දාන්න ඕන. ඉතින් ওই විදිහට තමයි නාගරික සංවර්ධන අධිකාරිය රෙගුලාසි තියෙන්නේ. සහ වතුර බස් ඉන්න අපි අතරම ඒගොල්ලන් හැමතිස්සෙම මේ පිඹුරුපත් සැකසීමේදී වතුර බහින විදිය සේවාදායකයන්ගෙන් අහනවා. සමහරලාට ඇත්තටම අනවශ්‍ය විදියටත් බලපෑම් කරනවා සේවාදායකයින්ට. දැන් පාරේ කාණු තියෙද්දිත් නැවත කාණු යොදන්න කියලා ඒ වගේ බලපෑමුත් කරනවා. සහ ඔවුන්ගේ බලාපොරොත්තුව ඉඩමේ වැහි වතුර කොහොමද බසින විදිය අපි ඒක පිඹුරේ පෙන්නලා දෙන්න ඕන. මේ විදියට තමයි මේ වතුර ටික බැහැලා යන්නේ කියලා. ඊට අමතරව ඔය මම කිව්වා වගේ රවුන්ඩ් බවුට් එකයි වතුර බසින විදියයි සහ අපි ඇත්තට අපි මේ කතා කරන්නේ මේ සමතලා ඉඩම් ගැනනේ. අපි ගියොත් එහෙම කඳු සහිත ඉඩම් වලට එතෙන්දී ඇත්තටම ආනතියත් බලපානවා මේ අප්‍රූවල් එක දෙන්න. මොකද විශාල ආනති තියෙන ඉඩම් වල ඒගොල්ලන් අනුමත කරන්නේ අපිට අංශක 45ට වැඩි වගේ ආනතියක් තියෙනවා නම් අපි ඒවා නුසුදුසු ඉඩම් හැටියට තමයි සලකන්නේ නිවාසික කියන්නේ අපි ගොඩනැගිල්ලක් සෑදීම සඳහා. සහ මේකෙන් ඔබට ගියාම දැන් මේ මම කතා කරේ නිවස් ගැනනේ. අපි කියන්නේ බිල්ඩින් අපි කියන්නේ වාණිජ කටයුතු සඳහා ගියාම අපි ඒවට වෙනම රෙගුලාසි තියෙනවා. එතකොට කොළඹ ප්‍රදේශයේ නම් කොළඹ නගර සීමාව ඇතුලේ නම් කමර්ෂියල් බිල්ඩින් එකකට පර්චේස් 4ක් ඇතුලේ අනුමැතිය වුන් ලබා දෙනවා. සහ වාණිජ්‍ය කටයුතු වලදී කර්මාන්ත කියන එතන තියෙන ඔප්ෂන් එකක් වාණිජ්‍ය වලදී වාණිජ්‍ය සහ කර්මාන්ත කියලා. ඒ කර්මාන්ත විදියට අපි මේක අප්‍රූවල් එකට යනවා නම් අඩි 40ක
පාරක් ඔහු ඉල්ලලා මොකද ඔබ දන්නවා කර්මාන්ත කිව්වම කන්ටේනර් අරවා මේවා ගොඩක් විශාල වාහන මේක යන්න ඕන. ඒකින්ද අඩි 40ක පාරක් අපි සකස් කරන්න වෙනවා ඒ වගේ අප්‍රූවල් එකට යනවා. හොඳයි සාමාන්‍යයෙන් මේ අපිට එදිනෙදා ජීවිතය ගත කරද්දී අපිට අවශ්‍ය වෙන බොහෝ තොරතුරු අපි දැනුවත් විය යුතු තොරතුරු බොහොමයක් අද දවසේදී වැඩසටහනින් ඔබේ ජීවිතයට එකතු කරන්න අපිට අවස්ථාව ලැබුණා. මේ සූදානම වැඩසටහන නිමා කරන්න ඊට කලින් ප්‍රසාද් මහත්මයා බොහොම ස්තුතියි අද දවසේ අපේ ආරාධනය පිළිගත්තට සහ අපිව දැනුවත් කරන්න වැඩසටහනත් සමග එකතු වුණාට. ආයුබෝවන් සුබ දවසක් කියලා ඔබතුමන්ට සමග. ආයුබෝවන් බොහොම ස්තුතියි මටත් ආරාධනා කරාට මේ පිළිබඳව දැනුවත් කිරීමට ජනතාව. බොහොම ස්තුතියි. හොඳයි මේ සූදානම අරුණෝදයෙන් ජයමගට සඳුදා දවසේ සජීවී වැඩසටහන නිමා කරන්න පොරොන්දුව හෙට උදෑසනේදීත් ඔබ හමු වන්නට. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.